You are watching Educational Broadcasting Channel. අයිබෝවන් සුබ දවසක්. අපේ ජාමිතිය පාඩම් මාලාවේ 11 වෙනි පාඩම එක තමයි ඔබ දැන් අද මාත් එක්ක එකතු වෙන්නේ. හොඳයි පුතේ, එහෙනම් අපි බලමු අපි මේ දක්වා ජාමිතිය යටතේ පාඩම් කිහිපයක් සාකච්ඡා කළා. අපි ලක්ෂයෙන් පටන් අරගෙන සරල රේඛාව කෝණ ඔස්සේ ඇවිල්ලා අපි තවදුරටත් කෝණ පාඩමේ රැඳී සිටිනවා. කෝණ පාඩම යටතේ අපි මේ වෙනකොට ඉගෙන ගන්න තියෙනවා යම් සිද්ධාන්ත කිහිපයක්. ඒ සිද්ධාන්ත ඔස්සේ ඒ සිද්ධාන්ත භාවිතා කරලා ගැටලු විසඳීම දක්වා අපි ගිහින් තියෙනවා. ගැටලු කිහිපයක් විසඳලා තියෙනවා. අමතර අභ්‍යාස කරලා තියෙනවා. එතකොට අපි සාකච්ඡා කරා කලින් පාඩමේදී ප්‍රතිමුඛ කෝණ සහ ඊළඟට සාකච්ඡා කරා ප්‍රතිමුඛ කෝණ මගින් අපි ගැටලු විසඳන ආකාරය. දැන් මම අද දවසේ මේ පාඩම තවත් ඉදිරියට ගෙනියන්න සූදානම් වෙනවා. ඒ තමයි සරල රේඛා හමු වීම ගැන අපි සාකච්ඡා කරේ. සරල රේඛා දෙකක් හමු වෙනවා. මේක මෙතෙන්දී අපිට පේනවා හමු වෙන්නේ නැහැ. නමුත් අපි මේක දිගට ඇන්දොත් දික්කරොත් මේ බෝඩ් එකේ වෙනත් තැනකදී වෙනත් ස්ථානයකදී වෙනත් ලක්ෂයකදී මේ දෙක හමු වෙනවා. මෙන්න මේ වගේ රේඛා දෙකක් ගත්තොත් මේ AB රේඛාව මේ CD රේඛාව AB සහ CD හමු වෙන්නේ නැහැ නේද? හමු වෙන්නේ නැහැ. නමුත් අපිට කියන්න පුළුවන් මේ යන රටාව දිහා බැලුවාම මේ රේඛා දෙක කොහේදී හරි හම්බ වෙනවා, මුණ ගැහෙනවා. මෙතෙන්දි නෙමෙයි. තව ඉස්සරහට ගිහිල්ලා මෙයාත් තව ඉස්සරහට යනවා. එහෙම ගිහිල්ලා යම් තාක් දුරකට ගියාට පස්සේ මේ දෙන්න අනිවාර්යයෙන්ම මුණ ගැහෙනවා, හමු වෙනවා, ඡේදනය වෙනවා. ඊළඟට අපි ගත්තොත් මෙන්න මේ වගේ අවස්ථාවක්. හමු නොවන අවස්ථාව. රේඛා දෙකක් හමු නොවන අවස්ථාවක් තියෙනවාද? එහෙම තියෙන්න පුළුවන්ද? අපි උදාහරණයක් ගත්තොත් එහෙම දුම්රිය මාර්ගයේ පොත දැකලා තියෙනවා පීලි කියලා කියන්නේ. දුම්රිය පීලි. ඔය පීලි එකිනෙකට සමාන්තරයි. ඔය පීලි දෙක එකිනෙකට සමාන්තරයි. ඔය පීලි දෙක හමු වෙන්න පුළුවන්ද? කියලා තියෙන විදිහට. මෙන්න මේ ආකාරයේ හමු වෙන්න නොහැකි වන ආකාරයට. ඒ කියන්නේ මේ රේඛා දෙක ගත්තාම කොහේදී බැලුවත් මේ රේඛා දෙක අතර දුර සමානයි, පරතරය සමානයි. දැන් මේවා ගත්තොත් එහෙම මේ රේඛා දෙක ගත්තොත් එහෙම මෙහෙදි වැඩි ටික අඩු වෙනවා. අපි මේ රේඛා දෙක ගත්තොත් එහෙම මෙහෙදි අඩුයි, පහළට යන්න වැඩි වෙනවා. මේ රේඛා දෙක ගත්තොත් එහෙම අපිට පේනවා කොහේදී බැලුවත් මේ රේඛා දෙකේ පරතරය වෙනසක් වෙන්නේ නැහැ. එක සමානයි. මේ අවස්ථාව උගල දන්නවා. ඔබ හොඳින්ම දන්නවා මේ අවස්ථාව. මේ අවස්ථාවේ විශේෂණයක් කියනවා රේඛා දෙක අතර පරතරය. පරතරයට ලස්සන වචනයක් කියනවා අන්තරය කියලා. රේඛා දෙක අතර අන්තරය සමානයි. අන්තරය සමාන නිසා අපි ඔකට කියනවා සම අන්තර කියලා. සම අන්තර රේඛා. සම අන්තර කියන එක ඔය සංදි වෙලා සමාන්තර වෙනවා. ඒක නිසා අපි මොකට කියනවා මොනවද? සමාන්තර රේඛා. අපි එකක් අඳින් බලන්න. සමාන්තර රේඛා මේ රේඛාව සහ මේ රේඛාව. මේ රේඛා දෙක සමාන්තරයි. සමාන්තර නම් මොකද්ද වෙන්නේ? සමාන්තර නොවන ඕනෑම රේඛා දෙකක් හමු වෙනවා. හමු වෙලා ප්‍රතිමුඛ කෝණ හදනවා. ඒ කියන්නේ අර කියන ඡේදනය සිද්ධ වෙනවා. ඡේදනය වෙලා ප්‍රතිමුඛ කෝණ යුගල් දෙක බැගින් හදනවා. ඕනෑම සමාන්තර නොවන රේඛා දෙකක් හමු වෙන්න පුළුවන්. ආදාළ ස්ථානයේ හමු වෙන්නේ නැත්නම් අපි කතා කරා වගේ ඈතට ගිහිල්ලා හමු වෙන්න පුළුවන්. නමුත් මේ රේඛා කවදාකවත් හමු වෙන්නේ නැහැ. ඒක නිසා අපි කියන සමාන්තරයි කියලා. සමාන්තරයි කියලා කියන්නේ අපි පොඩි සංකේතයක් මේකට යොදනවා. මෙන්න මේ ආකාරයට.
ඊතලගේ හිසක්. හිසක් යොදනවා. හිසක් යෙදීමෙන් අදහස් කරන්නේ මොකද්ද? මේ රේඛාවට සමාන්තරයි කියලා. දැන් මේ අපි මේ කරන මේ පෘෂ්ඨයෙන් මේ තලයේම තවත් රේඛා දෙකක් අඳිනවා. හිතන්නකෝ මෙහෙම මම මේ ඇඳපු බෝඩ් එකේම තවත් රේඛා දෙකක් අඳිනවා. මේ දෙක සමාන්තරයි. මේ දෙන්න සමාන්තරයි. මේ දෙන්න සමාන්තරයි. සමාන්තරයි කියලා කොහොම අපි දානවා නම් මේ වගේ හිස්. දැන් බලන්න. මේ හතරෙම තියෙනවා හිස්. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මම මේකයි මැකුවොත් එහෙම. මේකත් මකලා මේකත් මකනවා. දැන් මොකද වෙන්නේ? මේ සමාන්තර ඩෝන් රේඛාව දෙකකටත් මේ හිස් ඇවිල්ලා. ඒකෙන් සමාන්තරයි කියලා ඇවිල්ලා. එහෙම වෙන්න පුළුවන්ද? මෙතන අඩුපාඩුවක් තියෙනවා. ඒ අඩුපාඩුව තමයි මෙන්න මේක. දැන් මේ රේඛා දෙක සමාන්තරයි. මේ රේඛාවයි සමාන්තරයි. ගැටලුවක් නැහැ. ඊළඟට මේ රේඛාවයි සමාන්තරයි. මේ දෙක සමාන්තරයි නම් මේක තියෙන්නේ මේ පිටුවේම නම් නැත්තම් මේ පෘෂ්ඨයේම නම් එහෙම නැත්තම් මෙන්න මේ තලයේම අපි දැන් මේ සඳහන් කරන්නේ මේ white board එක. මේ board එකේ. මේ board එකේ මේ දෙක සමාන්තරයි. මේ දෙක සමාන්තරයි. මේ දෙක සමාන්තරයි නම් මේ සංකේතය මේකට දාන්න බෑ. අපි ඒ වලට හරි සරලයි. හිස් දෙකක් දාමු. දැන් කාටවත් කියන්න බෑ. මෙයයි සමාන්තරයි කියලා. මේ හිස් දෙක තියෙන රේඛාව විතරයි ඒ රේඛාවට සමාන්තර වෙන්නේ. තව එකක් අඳින්න පුළුවන් මේකට. සමාන්තරව මේ වගේ. ඒකේ 30 දෙකක් දැම්මොත් මේ රේඛාව තුනම සමාන්තරයි. තව මෙහෙන් දැම්මොත් එහෙම රේඛාවක් තනි හිසක් දාලා මේ රේඛාව තුන සමාන්තරයි. ඊතනක තවත් අතර තියෙනවා කියලා මෙන්න මේ ආකාරයට. මෙන්න මෙහෙම තියෙනවා රේඛාවක්. මේ තලයේම. මෙහෙම තියෙනවා. මේ රේඛා දෙක සමාන්තරයි. මේක සමාන්තරයි නම් දැන් අපිට තනි තලයේ දාන්නත් බෑ. දෙක දාන්නත් බෑ. එහෙනම් දාන්න ඕන මොකද්ද? ඊතල තුනක් දාන්න වෙනවා. දැන් ඒස් තුනක් දාන්න වෙනවා. ඔන්න ඔහොමයි සාමාන්‍යයෙන් අපි සමාන්තර රේඛා දක්වන්නේ. මම මේක වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් අපි දරුවෝ දන්නවා. හැබැයි මේකත් වරද්දගෙන වෙලාවල් තියෙනවා. මම ඒකයි මේ සමාන්තර රේඛා සම්බන්ධයෙන් තියෙන සංකේතය පැහැදිලි කරේ. මෙතන වෙලාවක්වත් ඒ සඳහා. හොඳයි. ඊළඟට මම යනවා මේ සමාන්තර රේඛා වලට පොතේ හමු වෙන්න බෑ කියනවනේ. නමුත් සමාන්තර රේඛා අතරත් පුළුවන් අර අපි කිව්ව ප්‍රතිමුඛ කෝණ හදාගන්න. නැත්නම් ඡේදනයක් කරගන්න. ඒක ඡේදනය වෙන්නේ කොහොමද? දැන් මෙන්න මේ වගේ සමාන්තර රේඛා දෙකක් අපි ඇන්දොත් සමාන්තර රේඛා පෙන්නු. මේක AB රේඛාව, මේක CD රේඛාව. මේ රේඛා දෙක කවදාකවත් ඡේදනය වෙන්න බෑ. ඒක අපි දන්නවනේ. ඡේදනය වෙන්න බෑ. එම නිසා මෙතන ඡේදනයක් අපිට ගන්න අවශ්‍ය නම් අපි මේ සඳහා වෙනත් රේඛාවක් භාවිත කරනවා. මේ රේඛා දෙකම වෙනත් රේඛාවකින් මේ ආකාරයට ඡේදනය කරනවා. දැන් බලන්න. මේ රේඛාව ඡේදනය වෙලා තිනවා. ඒ රේඛාවෙම නැවත CD රේඛාවත් ඡේදනය වෙලා තියෙනවා. මම මේ ඡේදන ලක්ෂණ ටික ගන්නවා. මම ගන්නවා මේක ඊට පස්සේ AB CD ඊළඟට මේක ගන්නවා PQ කියලා. PQ රේඛාව. දැන් මේ ඡේදන ලක්ෂණ ගත්තොත් එහෙම මට පුළුවන් මේක ගන්න EF. එමනම් AB CD කියන රේඛා දෙක සමාන්තර රේඛා දෙක මෙන්න මේ PQ රේඛාවෙන් ඡේදනය වෙලා තියෙනවා. දැන් බලන්න. අර කියන ප්‍රතිමුඛ කෝණ යුගල් මෙතන තියෙනවා. යුගලක් මේ යුගලේ තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා. නේද? ප්‍රතිමුඛ කෝණ යුගල් ඒ වගේම එනවා. ඒ වගේම පුතේ මෙන්න මේ ලක්ෂ්‍ය වට තමයි මේ කෝණ හතර තියෙන්නේ. මේ ලක්ෂ්‍ය වට මේ කෝණ හතර තියෙන්නේ. ප්‍රතිමුඛ කෝණ අපිට හම්බ වෙන්නේ එකම ලක්ෂයක් තුල.
අපිට තවත් මෙතනදී කෝණ අරගන්න පුළුවන්. අපි ඒ කියන්නේ මෙච්චර කාලයකට අපි ඉගෙන ගත්ත මේන තියෙනවානේ. කෝණ යුගල වශයෙන් අපි බද්ධ කෝණ කියලා ඉගෙන ගත්තා. ඊළඟට ප්‍රතිපද කෝණ කියලා ඉගෙන ගත්තා. ඊට කලින් අපි අනුපූරක කෝණ, පරිපූරක කෝණ කියලා ඉගෙන ගත්තා. යුගල වශයෙන්. අපි දැන් අලුත් යුගලක් ඉගෙන ගන්න හදන්නේ. අලුත් කෝණ යුගලයක්. මෙන්න මේ ලක්ෂයේ තියෙන කෝණයක් සහ මෙන්න මේ ලක්ෂයේ කෝණයක්. ලක්ෂ දෙකේ තියෙන කෝණ අතර සම්බන්ධතාවයක් තියෙනවද? එහෙම සම්බන්ධතාව තියෙන කෝණ තියෙනවා. ඉතින් එහෙම සම්බන්ධතාව තියෙන කෝණ හඳුනා ගන්න කලින් අපි මේ රේඛාවන් දිහා ආයෙ පාරක් බලමු. මම දැන් මේ පෙන්නුවේ සමාන්තර රේඛා දෙකක්. විරත් රේඛාවකින් ඡේදනය කරලා. මෙන්න මේ රේඛාවට කියනවා අපි විශේෂ නමක්. ඒකට කියනවා තීර්යක රේඛාව කියලා. මොකද්ද? තීර්යක රේඛාව. සමාන්තර රේඛා දෙකක් ඡේදනය කරන රේඛාව. සමාන්තර රේඛා දෙකක් ඡේදනය කරන රේඛාවට අපි කියනවා තීර්යක රේඛාව කියලා. සමාන්තර රේඛා දෙකක් විතරද මේකෙන් කරන්න පුළුවන්. අපිට බැරිද මෙහෙම කරන්න? ඡේදනය වෙන රේඛා දෙකක් මේ වගේ. ඡේදනය කරන්න බැරිද? පුළුවන් නේද? පුළුවන්. සමාන්තර නොවන රේඛා දෙකක් උත් අපිට පුළුවන් මේ වගේ රේඛාවෙන් ඡේදනය කරන්න. සමාන්තර රේඛා දෙකකුත් පුළුවන්. හැබැයි සමාන්තර රේඛා ඡේදනය කරන්න පුළුවන් තීර්යක රේඛාවකින්ම පමණයි. නමුත් මෙම රේඛා තීර්යක රේඛාවක් නැතත් එම රේඛා දෙක විසින්ම වුණත් ඡේදනය කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකයි විශේෂත්වය. සමාන්තර රේඛා දෙක ඡේදනය කරන්න නම් අනිවාර්යයෙන්ම තීර්යක රේඛාවක් තිබෙන්නටම ඕන. පැහැදිලිද? හොඳයි. එවනම් අපි රේඛා දෙකක් තීර්යක රේඛාවකින් ඡේදනය වෙනකොට සෑදෙන කෝණ මොනවද කියලා හඳුනා ගන්න උත්සාහ කරමු. සමාන්තර රේඛා දෙකක් හෝ ඕනෑම රේඛා දෙකක් තීර්යක රේඛාවකින් ඡේදනය වුණාම සෑදෙන කෝණ. මම මෙන්න මේ වගේ අවස්ථාවක් ගන්නවා. මෙන්න මේ රේඛා දෙක මෙන්න මේ තීර්යක රේඛාවෙන් ඡේදනය වෙලා. මේක AB මේක CD මේක EF රේඛාව තීර්යක රේඛාව මේක ඡේදනය වෙනවා S සහ T ලක්ෂයවලදී. අපි එහෙම ගමුකෝ. S ලක්ෂය සහ T ලක්ෂය. දැන් S ලක්ෂය මෙතන T ලක්ෂය. දැන් බලන්න පුතේ මෙතන මෙන්න මේ කෝණයට සමානයි මේ කෝණය. ඒක අපි කලින් ඉගෙන ගත්තා. ප්‍රතිබිම්බ කෝණ. මේ කෝණය කළත් ඒ වගේ ප්‍රතිබිම්බ කෝණ. ඒවා ඒ විදිහටම තියෙනවා. ඊළඟට මේ කෝණ දෙක ගත්තොත් සරල කෝණ, මේ කෝණ දෙක සරල කෝණ, මේ කෝණ දෙක සරල කෝණ. ඒවත් එහෙම් පිටින්ම තියෙනවා. ඒවා වෙනසක් වෙන්නේ නැහැ. මෙතනත් එහෙමයි. ප්‍රතිබිම්බ කෝණ යුගලයක් තියෙනවා. මේ ප්‍රතිබිම්බ කෝණ යුගලය තියෙනවා. සරල කෝණ යුගල් තියෙනවා මේ. සරල කෝණ යුගල් අර වගේ ගන්න පුළුවන්. ඒ වගේම මේ ලක්ෂයක් කොට කෝණ හතර එකතුව කෝණ සැල එකතුව අංශක 360යි මෙතනත් එහෙමයි. ඒ ඉගෙනගත්ත නියමයන් ටික ඒ ඉගෙනගත්ත කාරණා ටික එහෙම් පිටින්ම තියෙනවා. එහෙම තියෙද්දී අපි මේ තවත් එකක් හොයාගෙන යන්නේ. දැන් මෙන්න මේ කෝණය සහ මෙන්න මේ කෝණය. මේ කෝණය සහ මේ කෝණය. දැන් මේ රේඛා දෙක සමාන්තරයි කියලා ගත්තොත් මේ කෝණය සහ මේ කෝණය සමාන වෙනවා විශාලත්වයෙන්. හැබැයි මේ රේඛා දෙක සමාන්තර අවස්ථාව පමණයි. සමාන අවස්ථාව මෙහෙමත් තියෙනවා කියලා කිව්වනේ. සමාන්තර නොවන අවස්ථා. එතකොටත් මේ වගේ කෝණ හැදෙනවා මේ. මේ කෝණය සහ මේ කෝණය. නමුත් මෙතෙන්දී මේ කෝණය සමාන වෙන්නේ නැහැ. මෙතනදී මේ කෝණය සමානයි. හේතුව රේඛා දෙක සමාන්තර නිසා. මේ කෝණේ හැඩය ගත්තොත් එහෙම බලන්න. මෙතන තියෙන එක කෝණයක්, මෙතන තව කෝණයක්, මෙතන තියෙනවා අනිත් කෝණය. මේ තීර්යක රේඛාව දෙපැත්තේ තියෙන්නේ. මෙන්න මේ වගේ හැඩයක් එන්නේ. ඉසට් හැඩය. ඊළඟ මේ කෝණයයි මේ කෝණයයි ගත්තොත් ඒත් ඒ වගේ.
මෙන්න මේ වගේ හැඩයක් එන්නේ. ඔක අනිත් පැත්ත ගත්තොත් මෙන්න මෙහෙම ගන්නත් පුළුවන්. එන්න අපේ හැඩයට ගන්නත් පුළුවන්. මේ හැඩය ගන්නත් පුළුවන්. 6ක් හැඩයට එන්නේ. මෙහෙම ගිහිලා මෙහෙම යන්න. මෙන්න මේ යුගලයට අපි විශේෂ නමක් කියනවා මේ කෝණ යුගලයට ඒකාන්තර කෝණ. මොනවද? ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ කියලා කියන්නේ මෙන්න මේ හැඩය. Z හැඩය. නැත්නම් N හැඩය. Z හෝ N හැඩයට පිටින කෝණ අපි ගන්නවා මොන කෝණද? ඒකාන්තර කෝණ කියලා. එතකොට මේ කෝණයට ඒකාන්තර කෝණය වෙන්නේ මේ කෝණය. මේ කෝණයට ඒකාන්තර කෝණය වෙන්නේ මෙන්න මේ කෝණය. පැහැදිලිද? ඔය එක. ඒ තමයි ඒකාන්තර කෝණ. ඔය එක විශේෂයක්. අපි ඉගෙනගත් එක දෙයක් තමයි මේ සමාන්තර රේඛා අතර තියෙන ඒකාන්තර කෝණ හැම විටම සමාන වෙනවා. සමාන්තර රේඛා දෙකක් අතර තියෙන ඒකාන්තර කෝණ සමාන වෙයි. මේකත් පුතේ අපිට ඉගෙන ගන්න තියෙන එක්තරා ප්‍රමේයයක්. මේ ප්‍රමේය කොටස් වශයෙන් තියෙන එකම ප්‍රමේය කෝණ කිහිපයක් සඳහන් වෙනවා. එසා එකම ප්‍රමේයක් විතර තියෙන නමුත් මේ ප්‍රමේය සාධනය කිරීම අවශ්‍ය නැහැ. ප්‍රමේයක විභාගයේදී සාධනය අහන ප්‍රමේයක් නෙමෙයි. හැබැයි අපිට ඉදිරියේදී තියෙන ගොඩාක් දේවල් වලදී මේ ප්‍රමේය උපකාරී වෙනවා, වැදගත් වෙනවා. ඉස්සරහට තියෙන සාධන බොහොම එකදී ත්‍රිකෝණාංග සාමය කියලා ඉස්සරහට එනවා. ඒ වගේ දේවල් සෑම දෙයකදීම මෙන්න මේ කෝණ ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම තවත් එකක් තියෙනවා. ඒකාන්තර කෝණ වගේම තවත් කෝණ විශේෂයක්. ඒවට කියනවා අනුරූප කෝණ කියලා. මොනවද? අනුරූප කෝණ. අනිත් එක මිත්‍ර කෝණ. අනුරූප කෝණ මිත්‍ර කෝණ වලට යන්න කලින් අපි තව ටිකක් සාකච්ඡා කරමු ඒකාන්තර කෝණ. දැන් අපි ගත්තොත් මෙතන AB CD E F මෙතන S මෙතන T. දැන් අපි මේක අපි නම් කරන්න කිව්වොත් එහෙනම් අපිට ඒකාන්තර කෝණ යුගලය කොහොමද නම් කරන්නේ? මේ කෝණය සහ මෙන්න මේ කෝණය. මේ කෝණය කියලා කියන්නේ AST කෝණය. AST කෝණය. මේ කෝණය කොහොමද නම් කරන්නේ? අපිට මේ කෝණ නම් කරන්න පුළුවන් STD නැත්නම් DTS කියලා කියන්න පුළුවන්. DTS කෝණය. මේ දෙක මොකද? ඒකාන්තරයි. අනිත් යුගලය. දැන් මේ කෝණය සහ මේ කෝණය ඒකාන්තරයි වගේම ඊළඟට මෙන්න මේ කෝණය සහ මේ කෝණය ඒකාන්තරයි. මේ කෝණ අතර ගන්න කොහොමද? BST. BST කෝණය ඒක ඒකාන්තර වෙන්නේ කොහොමද? BST කෝණයට ඒකාන්තර වෙනවා මෙන්න මේ කෝණය. CTS නැත්නම් STC. ඒකාන්තර. එතකොට ඒකාන්තර කෝණ අතර ඒකාන්තර කෝණ ගත්තාම ඒකාන්තර කෝණ සමාන වෙනවා. හැබැයි සමාන වෙන්නේ කොන්දේසියක් ඇතුළේ. මොකද කොන්දේසිය? රේඛා දෙක සමාන්තරයි නම් පමණයි. දැන් තීරයක් රේඛාවෙන් අපි රේඛා දෙකක් ඡේදනය කරනවානේ. එතකොට මේ ඒකාන්තර කෝණ හැදෙන්නේ නේද? එහෙමනම් සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වන විට සෑදෙන ඒකාන්තර කෝණ සමාන වෙයි. එහෙම නොවන ඒකාන්තර කෝණක් තියෙනවා. ඒ කියන්නේ සමාන්තර රේඛා නොවන රේඛා තීරයක් රේඛාවෙන් ඡේදනය වෙන්න පුළුවන් නේ. ඒ වෙලාවට නම් සමාන වෙන්නේ නැහැ පුතේ. හොඳට මතක තියාගන්න. මේක අපි භාවිතා කරන්න කියන්නේ ප්‍රමේයක් විදිහට භාවිතා කරන්න. එහෙම නැත්නම් අපි ඒකාන්තර කෝණ සමානයි කියලා ගන්නවා නම් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ මොකද්ද? අදාළ රේඛා දෙක සමාන්තර වෙනවද? අදාළ රේඛා දෙක සමාන්තර නැත්නම් කවදාවත් ඒකාන්තර කෝණ යුගලේ සමාන වෙන්නේ නැහැ. ඒ වගේම මේක අනිත් පැත්ත.
අනිත් පැත්ත තමයි රේඛා දෙකක් සමාන්තරද නැද්ද කියලා අපෙන් අහන්න පුළුවන් සමහරවිට. රේඛා දෙකක් දීලා අහනවා මේ රේඛා දෙක සමාන්තරද නැද්ද? ඒක හොයාගන්න පුළුවන් මේ ක්‍රමයේ අනිත් පැත්ත. ඒ කියන්නේ ඒකාන්තර කෝණ දෙකක් සමාන වෙනවා නම් අනිවාර්යයෙන්ම රේඛා දෙක සමාන්තරයි. රේඛා දෙක සමාන්තරයි නම් ඒකාන්තර කෝණ සමාන වෙනවා වගේම රේඛා දෙක සමාන එක නෙමෙයි අසමාන නම් එහෙම නැත්නම් සමාන්තර නැහැ කියලා රේඛා දෙක සමාන්තර නැත්නම් ඒකාන්තර කෝණ සමාන වෙන්නේ නැහැ. එහෙමනම් අපිට මෙහෙම කියන්න පුළුවන් ඕක. රේඛා දෙක සමාන්තරයි නම් ඒකාන්තර කෝණ සමානයි. ඒ වගේම ඒකාන්තර කෝණ සමානයි නම් රේඛා දෙක සමාන්තරයි. පැහැදිලිද? මේක තියරි දෙකක් නැත්නම් අපි ගත්තොත් එහෙම ප්‍රමේය දෙකක් විදිහට අපිට භාවිත කරන්න පුළුවන් ජ්‍යාමිතිය තුළ. නමුත් අපි මේ එක ප්‍රමේයක්වත් මේ කතා කරන ප්‍රමේයයන් අපි සාධනයට යන්නේ නැහැ. මොකද සාධනය අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපි දැනගත යුතුමයි. අපි අනිවාර්යයෙන්ම මේ සම්බන්ධතාව දැනගත යුතුමයි. එහෙමනම් පොතේ මම මෙහෙම ලියනවා. මෙතන මම දානවා simple x කියලා. මෙතන දානවා y කියලා. මෙතන දානවා a කියලා. මෙතන දානවා b කියලා. මට මෙතන පුළුවන් ලියන්න x සමානයි y. ඇයි? මොකක්ද හේතුව? x y සමාන උනේ ඇයි? මේ දෙක ඒකාන්තර. මේ දෙක ඒකාන්තර කෝණ. හැබැයි පිටලා තියෙන්නේ කොහෙද? සමාන්තර රේඛා දෙකක් අතර. මෙතෙන්දී අපි හේතුව ලියන්නේ x සමානයි y වෙන්න හේතුව අපි ලියන්නේ සමාන්තර රේඛා දෙකක් අතර පිහිටි ඒකාන්තර කෝණ. එහෙමයි එන්න ඕනේ. සමාන්තර රේඛා දෙකක් අතර පිහිටි ඒකාන්තර කෝණ මෙන්න මෙහෙම. සමාන්තර රේඛා අතර ඒකාන්තර කෝණ. නමුත් පුතේ මේක මෙච්චර දිගට ලියන්නේ නැතුව සාමාන්‍යයෙන් අපි ලියන්නේ x සමානයි y හේතු ලියන්නේ ඒකාන්තර කෝණ. අපි සාමාන්‍යයෙන් ලියන්නේ මෙහෙම. මෙහෙම ලිව්වොත් ගැටලුවක් නැහැ ලකුණු ලැබෙනවා. හැබැයි වෙන්න ඕනේ මෙන්න මේක සමාන්තර රේඛා අතර ඒකාන්තර කෝණ කියලා යන්න ඕනේ. එහෙම නොලියා මෙහෙම ලිව්වත් අපිට ගැටලුවක් සිදීමේදී ලකුණු ලැබෙනවා. නමුත් අපි තේරුම් ගත යුතු දේ තමයි සමාන්තර රේඛා අතර පිහිටි ඒකාන්තර කෝණ කියලා යන්න ඕනේ. හේතුව ඒකාන්තර කෝණ හැමදෙස්සම සමාන වෙන්නේ නැහැ. ඒකාන්තර කෝණ සමාන වෙන්නේ සමාන්තර අවස්ථාවේදී විතරයි. තව එකක් බලමු. මෙතනම අපිට එනවා ඊළඟ a සමානයි b. a සමානයි b. a කෝණය සමානයි b කෝණයට. ඒකේ හේතුව මොකද්ද? මේකමයි ඒකාන්තර කෝණ. දැන් මේ විදිහට අපි තව උදාහරණයකට ගියොත් එහෙම මෙතන අංශක 70යි මෙතන x තියෙනවා. x වලගේ හොයන්න ගියොත් අපිට කෙලිම x වලගේ ගන්න පුළුවන් කීයද? x සමානයි අංශක 70යි. හේතුව මේ දෙක ඒකාන්තර වෙනවා. ඒකාන්තර කෝණ. පැහැදිලිද? එහෙනම් පුතේ අපි අද දවසේ සාකච්ඡා කරමින් යන්නේ අපි තවදුරටත් සමාන්තර රේඛා දෙකක්. තීර්යයක් රේඛාවකින් ඡේදනය වුණාම සෑදෙන කෝණ සම්බන්ධය. මෙතෙන්දී අපි ඉගෙන ගත්ත කෝණ වර්ග තුනක් හැදෙනවා කියලා එකක් තමයි ඒකාන්තර කෝණ, ඊළඟට අනුරූප කෝණ සහ මිත්‍ර කෝණ. අපි අද දවසේ සාකච්ඡා කරේ මේ කෝණ වර්ග තුනෙන් ඒකාන්තර කෝණ පමණයි. තවදුරටත් සාකච්ඡා කරන්න ඉතුරුලා තියෙනවා අනුරූප කෝණ සහ මිත්‍ර කෝණ. එහෙනම් අපි ඊළඟ කොටසකදී අනුරූප කෝණ සහ මිත්‍ර කෝණ සම්බන්ධයෙන් සාකච්ඡා කරමු. එහෙනම් මම ගිහලා එන්නම්. අයබෝවන්.